ආයුබෝවන් සියලු දෙනාටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Smart with Commerce YouTube channel එකත් එක්කයි. මේ දක්වා අපි 10 වසර ව්‍යාපාර හා ගිණුම්කරණයේ ව්‍යාපාර අධ්‍යයනයට දාලා කොටස් කිහිපයක්ම සාකච්ඡා කළා. එයටදී ව්‍යාපාර පදනම, ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර සංවිධාන ඇතුළත් වුණා. මෙතනින් ඉදිරියට අපි කතා කරන්න යන්නේ ගිණුම්කරණ අධ්‍යයනයට දාලා කොටස් කිහිපයක්. ගිණුම්කරණය මම දන්නවා මේක බලන නංගි මල්ලි යාට ගිණුම්කරණය කියන්නේ සාපේක්ෂව ගත්තාම ටිකක් අමාරු. ටිකක් ෂුවර් නැති කොටසක්. ඉතින් මේ තුල පවතිනා වූ සංකල්ප හරියට අවබෝධ කරගෙන ඉස්සරහට ගියොත් තවදුරටත් ඔයාලට මේක අමාරු අපහසු කොටසක් වෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. ඉතින් අපි තවදුරටත් කතා නැතුව අපි වැඩේ පටන් ගමු. හොඳට මේ කියන දේවල් අහගෙන කියන දේවල් ග්‍රහණය කරගන්න බලන්න. අපි ගිණුම්කරණයේ හැඳින්වීමෙන්ම වැඩේ පටන් ගමු. මොකක්ද මේ ගිණුම්කරණය කියන්නේ? ගිණුම්කරණය. ගිණුම් තියනා වගේ අදහසක් එන්නේ. ඇයි ගිණුම් තියන්නේ? ඇල්මක් දක්වන පාර්ශවයට අවශ්‍ය තොරතුරු සපයන්න. ඇයි අපි ඇල්මක් දක්වන පාර්ශවයට තොරතුරු සපයන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය කරන තීන්දුව తీරන ලබා ගැනීම සඳහා. හරියනම් ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයට තීන්දුව తీරන ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයයි. තේරුණා නේද? හරි. එතකොට මෙන්න මේ ඇල්මැති පාර්ශවයට ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපයීමේ ක්‍රියාදාමය එහෙමත් නැත්නම් ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මූලික ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය. මේ දෙක අතර පවතින ප්‍රධානතම වෙනස්කම තමයි මූලික ගිණුම්කරණයේදී අපි ඇල්මක් දක්වන අභ්‍යන්තර බාහිර ඕනෑම පාර්ශවයකට තීන්දුව తీරන ගැනීම සඳහා තොරතුරු සපයනවා. නමුත් මේ කළමනාකරණ ගිණුම්කරණය තුළ අපි තොරතුරු සපයන්නේ අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා පමණයි. මේ තමයි මූලික වෙනස. හරි. 10 වසර මේ ගිණුම්කරණ අධ්‍යයනය කියන කොටසේ යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන මූලික ගිණුම්කරණයේ කොටසයි. හරිනේ. ඉතින් මේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඒ ගැන වද වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව මූලික ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන අභ්‍යන්තර වේවා බාහිර වේවා පාර්ශවයකට තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. හරි. මෙන්න මේ තොරතුරු සපයනවා කියුවා අපි අභ්‍යන්තර හා බාහිර යන පාර්ශවයන් දෙකටම. ව්‍යාපාර පරිසරය යටතේ අපි කතා කරා කවුද ව්‍යාපාරික අභ්‍යන්තර පාර්ශවය, කවුද ව්‍යාපාරයේ බාහිර පාර්ශවය පරිසරයෙන් යටතේ කතා කරා. අභ්‍යන්තර පාර්ශවයන් විදිහට අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් ගන්න පුළුවන්. බාහිර පාර්ශවයන් විදිහට ගනුදෙනුකරුවන්, ණය සැපයුම් කරුවන්, මහජනතාව, රජය වාගේ අංශ ගන්න පුළුවන්. ගිණුම්කරණය කියලා කිව්ව අපි කලිනුත් කතා කරා. ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීන්දුව తీරන ගැනීම සඳහා තොරතුරු සම්පාදනය. ඇත්තෙන්ම අපි මේ කතා කරන්නේ මූලික ගිණුම්කරණය ගැන. කළමනාකරණ ගිණුම්කරණය අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. මේ කියන ප්‍රධාන අරමුණ යටතේ අපිට තවත් උපාරමුණු කිහිපයක් දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මොනවාද මේ උපාරමුණු? මේ තමයි මෙන්න මේ කියන ගිණුම්කරණ ක්‍රියාවලිය හරහා සපයන්නා වූ තොරතුරු මත පදනම්ව අදාළ ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් ලබලා තියෙනවද? ඒ වගේම හොඳ මූල්‍ය තත්වයක් ඒ තුල දැක ගන්න පුළුවන්ද? මේ මූල්‍ය තත්වය මේ කියන මේ ටෙක්නිකල් ටර්ම්ස් ඉස්සරහට යද්දී ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. ඒ වගේම සමහරක් ව්‍යාපාර සමාගම් මට්ටමට වගේ ගියාම මේ ගිණුම්කරණය නීතිමය අවශ්‍යතාවයක් වෙනවා. ඒ අනුව ඒ නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල වෙමින්ද කටයුතු කරන්නේ හා අතපසු වීම හා අමතක වීම ගනුදෙනුවක් සිද්ධ වුණාම මේක වාර්තා නොකළොත් සමහරක් වෙලා ටිකක් දවස් ගියාම ඒ ගනුදෙනුව අපිට අමතක වෙලා යන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. මේ හේතුවෙන් මේ අමතක වීම හා අතපසු වීම මත සිදුවන්නා වූ අවාසිය අවම කරන්න ගිණුම්කරණයේ මෙදිහත් වෙනවා කියන එකයි මේකේ අදහස. හරි. මෙන්න මේ කියන උපාරමුණු ඉටු කිරීම සඳහා ව්‍යාපාර ආයතනයක් විවිධාකාරයේ ප්‍රකාශන විවිධාකාරයේ දේවල් පිළියෙල කරනවා. මෙන්න මේ කියන දේවල් සම්පූර්ණ කරන්න පිළියෙල කරන
ඔක්කොම අපි හඳුන්වනවා සමස්තයක් වශයෙන් ගත්තාම මේවා මූල්‍ය වාර්තා financial statements. මූල්‍ය වාර්තා කියන්නේ එහෙනම් මොනවද? මෙන්න මේකේ උප අරමුණ නැත්තම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ ප්‍රධානතම මාධ්‍යයි. මොකද්ද? ඒ තමයි මූල්‍ය වාර්තා. තේරුණා නේද? හරි. හොඳයි. අපි කතා කර කර හිටියේ මූල්‍ය වාර්තාවක් කියන්නේ නැත්තම් මූල්‍ය වාර්තා කියන්නේ මොනවද කියන දේ ගැන. හරි. මෙන්න මේ මූල්‍ය වාර්තා තමයි ඇල්මැති පාර්ශ්වයන් ඒගොල්ලන්ට තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සංනිවේදනය කරන මාධ්‍යය. ඒක තමයි දෙන්නම් ටිකකට කලින් කිව්වේ. හරි. මෙන්න මේ කියන මූල්‍ය වාර්තා සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් බිහිවන දෙයක්. හරිනේ. මූල්‍ය වාර්තා කියන්නේ සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට බිහිවන දෙයක්. මේ ක්‍රියාවලියේ ආරම්භක ස්ථානය තමයි ගනුදෙනු හා සිදුවීම. ගනුදෙනුවක් හෝ සිදුවීමක් වීම නොවීම මත තමයි මූල්‍ය වාර්තා පිළියෙල කිරීමට අවශ්‍ය ආරම්භයේ සැපෙන්නේ. තේරුණා නේද? හරි. මොනවද මේ ගනුදෙනු මොනවද මේ සිදුවීම? මූලික වශයෙන්ම ගනුදෙනුවක් සිදුවීමකින් වෙනස් වන්නේ මුදලින් මැනීමේ හැකියාව මතයි. ගනුදෙනුවක් නම් මුදලින් මනින්න පුළුවන්. එහෙම නැතුව සිදුවීමක් කියන්නේ මුදලින් මනින්න බැරි දෙයක්. එතකොට ගනුදෙනු මත තමයි මූල්‍ය වාර්තා පිළියෙල වෙන්නේ. තේරුණා නේද? හරි. මෙන්න මේ කියන ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකකට සිද්ධ වෙනවා. ඒ අත්පිට හා ණයට වශයෙන්. අත්පිටව ගනුදෙනුව සිද්ධ වෙනවා කියන්නේ ගනුදෙනුවක් අත්පිට සිද්ධ වෙනවා කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදීම බේරිලා ඒ ගනුදෙනුව අවසන් වෙනවා නම් මේක අත්පිට සිදුවන ගනුදෙනුවක් විදිහට හඳුන්වනවා. ණයට කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදී නෙවෙයි පසුව තමයි බේරුම් වෙලා අවසන් වන්නේ. යන්නේ ඒ වගේ ඒවා ණයට සිදුවන ගනුදෙනු කියලා හඳුන්වනවා. උදාහරණයක් ගත්තොත් රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු මුදල් ගෙවා මිලදී ගත්තා. ඒ අනුව මුදල් ගෙවලා ලීබඩු මිලදී අරගෙන ඒ වෙලාවෙම ගනුදෙනු අවසන්. රුපියල් ලක්ෂයක් ලීබඩු ණයට ගත්තා කිව්වොත් ඒ වෙලාවේ මුදල් දීලා බේරුම් කරන්නේ නැහැ. පසුව මුදල් දීමේ අරමුණේ මේ අවස්ථාවේදී ලීබඩු ලබා ගැනීමක් තමයි මෙන්න මෙතනදී ඒ කියන්නේ ණයට සිද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ කියන ගනුදෙනු වල ප්‍රතිඵලයක් වශයෙන් බිහිවෙනවා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් කියන දේවල්. මේවට තමයි අපි කියන්නේ ගිණුම්කරණේ මූලිකාංග කියලා. එතකොට ගිණුම්කරණේ මූලිකාංග කිව්වේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් වලටයි. වත්කමක් කියන්නේ මොකක්ද? වගකීමක්, හිමිකමක්, ආදායමක්, වියදමක්, ඒ වගේම ඒවා හඳුනා ගැනීමේ නිර්ණායක යනාදී දේ දැන් අපි කතා කරමු. මෙන්න මේ කියන මූලිකාංග නිර්වචනය කිරීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ මූලිකාංග වලට අවශ්‍ය නිර්වචනයන් සපයන්නේ මූල්‍ය ගිණුම්කරණේ සංකල්පනාත්මක රාමු conceptual framework එක හරහා තමයි. මොකක්ද වත්කමක් කියන්නේ? මොකක්ද වගකීමක් කියන්නේ? හිමිකමක්, ආදායමක්, වියදමක් කියන්නේ මොකක්ද යන වග හඳුන්වා දෙන්නේ. හරි. අපි එහෙනම් බලමු මොකක්ද වත්කමක් කියන්නේ කියලා. වත්කම. අපි වත්කම් වල කියන assets කියලා. වත්කමක් කියන්නේ මෙන්න මේ ලක්ෂණ තුන දැක ගන්න පුළුවන් දෙයක්. මොනවාද මේ ලක්ෂණ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනි. අතීතයේ වෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහටයි මේ වත්කම බිහි වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්නත් ඕනි. ඒ කියන්නේ අනාගතයේදී මේ වත්කම නිසා ව්‍යාපාරයට ප්‍රතිලාභ ලැබෙන්න ඕනි කියන දේ. පාලනය කරන්න පුළුවන් කියන්නේ ව්‍යාපාරයේ පාලනයට යටත්ව මේක තියෙන්න ඕනි කියන දේ. එනවා වත්කමක් කිව්වේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට බිහි වී තිබෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ජනනය කිරීමේ හැකියාවක් පවතින ව්‍යාපාරයට පාලනය කළ හැකි සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. උදාහරණ මොනවාද? ඉඩම් හා ගොඩනැගිලි, දී භාණ්ඩ, මුදල් ශේෂය, ණයගෙතියන් තොග. කොහොමද මේවා වත්කම් වෙන්නේ? මම ඉඩම් හා ගොඩනැගිලි ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. ඉඩමක් හා ගොඩනැගිල්ලක් ගත්තාම අනිවාර්යෙන් මේ ඉඩම ගොඩනැගිල්ල ව්‍යාපාරයට අයිති නම් මේක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම ගොඩනැගිල්ල අතීතයේ වෙච්ච ගනුදෙනුවක ඉඩම අතීතයේ විකුණන්නේ නැති ඒ විකුණපු නිසා තමයි මේ ඉඩම හා ගොඩනැගිල්ල බිහි වෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ඒ වගේම මේ ඉඩම හා ගොඩනැගිල්ල පාවිච්චි කරලා ව්‍යාපාරයට යොදවලා අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභ එක්කෝ මේ ඉඩම හා ගොඩනැගිල්ල රෙන්ට් එකට දීලා
අපිට ආර්ථික ප්‍රතිලාභ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුත්තට යොදවන ඒ හරහා ආර්ථික ප්‍රතිලාභ ජනනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේක වත්කමක් කියලා හඳුන්වනවා. තේරුණානේ? හරි. තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මේ වත්කමක් කියන දේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ජංගම හා ජංගම නොවන වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. මේක ඉස්සරහට යද්දි වඩාත් පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙනවා. මොකද ගණන් හදද්දි මූල්‍ය වාර්තා හදද්දි මේවා අපි අන්තර්ගත කරලායි මූල්‍ය වාර්තා හදන්නේ. එතකොට වඩාත් තේරෙනවා දැනට සරල අවබෝධයක් ගන්න. වත්කම් ප්‍රධාන කොටස් දෙකයි ජංගම හා ජංගම නොවන. ජංගම කියන්නේ මොකක්ද? ජංගම වත්කමක් කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තක් තුළ සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුත්තක් සඳහා මේක යොදවලා කෙටි කාලයක් තුලදී මේක විකුණ ගන්න හෝ මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වුණොත් අපි ඒක කියනවා ජංගම වත්කමක් කියලා. ජංගම වත්කමක් කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තකදී කෙටි කාලයක් තුල කෙටි කාලය කියලා මේකෙන් අදහස් කරන්නේ අවුරුද්දකට නොඅඩු. එහෙමත් නැත්නම් මාස 12ක් ඇතුළත විකිණීමට හෝ මුදල් බවට පත් කරගන්න හැකි දේවල් අපි හැකි වත්කම් ජංගම වත්කම් කියලා හඳුන්වනවා. ජංගම නොවන කියන්නේ ඒ විදිහට කෙටි කාලයක් තුලදී විකුණ ගන්නවත් මුදලක් බවට පරිවර්තනය කරගන්නවත් බැරි වත්කම්. මේ ජංගම නොවන බෙදන ප්‍රධානතම පදනම තමයි මෙන්න මේ කෙටි කාලය. ඒ කියන්නේ සරලවම කියනවා නම් අවුරුද්දකට වඩා අඩු කාලයකදී මේක රියලයිස් කරගන්න, විකුණ ගන්න හෝ මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් ඒක ජංගම වත්කමක්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා නම් මේ සඳහා ඒක ජංගම නොවන. අවුරුද්දකට වඩා අඩු, අවුරුද්දකට වඩා වැඩි. හරි. ජංගම වේවා ජංගම නොවන වේවා වත්කම් ගිණුම් වලට ගන්න. වත්කමක් මෙන්න මේ කාරණා සම්පූර්ණ වෙනවා නම් මේක වත්කමක් වෙනවා. හැබැයි ඒක ගිණුම් ගත කරන්න. ඒ කියන්නේ අපි කතා කරා ඉස්සෙල්ලා රූපය තුල අයිතික සමාව වෙන්න ඇල්මැති පාර්ශ්වයන්ට තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන්නේ මූල්‍ය වාර්තා හරහා. අන්න ඒ කියන මූල්‍ය වාර්තා තුලට මේ වත්කම ගන්න නම් මෙන්න මේ කියන කොන්දේසි දෙක සම්පූර්ණ වෙන්න ඕනි. මේ තමයි වත්කමක් හඳුනා ගැනීමේ නිර්ණායක ප්‍රධාන කොටස් දෙකයි. හරිද? මේ තියෙන වත්කමක ලක්ෂණ, මේ තියෙන වත්කමක් හඳුනා ගැනීමේ නිර්ණායක. පටලව ගන්න එපා. ඒ නිර්ණායක දෙක තමයි එක වටිනාකම, එහෙමත් නැත්නම් පිරිවැය විශ්වාසනීය මනින්න පුළුවන්. මේ වත්කමේ වටිනාකම මෙච්චරයි කියලා විශ්වාසනීයව කියන්න පුළුවන්. දෙවෙනි එක ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ජනනය වෙනවායි කියන එක. ඒක අපි ලක්ෂණයක් ඇතුළත කතා කරන්නේ. ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ජනනය කරන්න ඕනේ වත්කමක් නම්. මේ තමයි වත්කමක් හඳුනා ගැනීමේ නිර්ණායක. එහෙමත් නැත්නම් මූල්‍ය වාර්තා තුල ගිණුම් ගත කරන්න වත්කමක් සම්පූර්ණ කරන්න ඕනේ කොන්දේසි දෙක. ක්ලියර් නේද? හරි. මේ තමයි වත්කමක් කියන්නේ මොකක්ද? හඳුනා ගැනීමේ නිර්ණායක බෙදෙන ප්‍රධාන කොටස් දෙක යනාදී ඇතුළත් දෙවන මූලිකාංගය තමයි වගකීම්. වගකීම් අපි හඳුන්වන්නේ liabilities කියලා. වගකීමක් කියන්නේ මෙන්න මේ කියන ලක්ෂණ සම්පූර්ණ වෙන දෙයකට. හරි. අපි වත්කම් වගේම තමයි මේ වගකීම මොනවද ලක්ෂණ හඳුනා ගැනීමේ නිර්ණායක හා වර්ගීකරණය කතා කරනවා. වගකීමක් කියන්නේ මෙන්න මේ තියෙන ලක්ෂණ දෙක ගන්න පුළුවන් දෙයක් කියලා මම කිය මොනවද මේ ලක්ෂණ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. වත්කමකුත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහටයි බිහි වෙන්නේ. බිහි වෙලා තිබුණේ. වගකීමක් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් අපේක්ෂා කරන වගකීමක. අපි වත්කමක ආර්ථික සම්පත් ව්‍යාපාරයට ගලා ඒමක් අපේක්ෂා කරේ. නමුත් වගකීමකදී ව්‍යාපාරයේ තියෙන ආර්ථික සම්පත්, ආර්ථිකමය වටිනාකමකින් යුක්ත සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් අපේක්ෂා වෙනවා. අපේක්ෂා කරනවා. ඒ වගේම වර්තමානයේ තුල පවතිනව බැඳීමක්. වර්තමානයේ අපි බැඳෙනවා ආර්ථික සම්පත් හරහා මේක ගෙවන්න. ඒකයි මේ. හරිනේ. එතකොට උදාහරණ ගත්තොත් බැංකු ණය හිමියෝ. අපි දන්නවා බැංකු ණයක් ගත්තාම බැංකු ණය අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට බැංකුවත් එක්ක සිද්ධ වෙච්ච අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට මේ බැංකු ණය බිහි වෙන්නේ. ඒ වගේම මේ බැංකු ණය ගෙවද්දී ආර්ථික සම්පත් මුදලින් ගෙවන්න අපි බැඳෙනවා. ඒ වගේම බැඳීමක් තියෙනවා. ක්ලියර් හරි. වගකීමුත්
වත්කම් බෙදුවා වගේම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙතනදී බෙදන්න පදනම වෙන්නේ කාලය. අවුරුද්දකට වඩා අඩුයි නම් මේවා ජංගම වගකීම් විදිහටත් අවුරුද්දකට වඩා වැඩි නම් මේවා ජංගම නොවන වගකීම් විදිහටත් හඳුනා ගන්නවා. ජංගම කිව්වේ සාමාන්‍යයෙන් මාස 12ක් එහෙමත් නැත්නම් අවුරුද්දක් ඇතුළතදී බේරුම් කරන්න ඕනි. බේරුම් කරලා ඉවර කරන්න පුළුවන් වගකීම් තමයි අපි ජංගම වගකීම් කිව්වේ. එහෙම නොවන වගකීම්, ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් බේරුම් කරන්න ගත වෙනවා නම් ජංගම නොවන වගකීම් කියලා හැඳින්වුවා. අර වත්කමක වගේ වගකීමකුත් මූල්‍ය ප්‍රකාශන financial statements මූල්‍ය වාර්තාවලට ගන්න නම් වත්කමක් සම්පූර්ණ කළා වගේ කොන්දේසි දෙකක් මෙතනදී සම්පූර්ණ වෙන්න ඕනි. මොනවද මේ කොන්දේසි දෙක? එකක් තමයි ගෙවන්න බැඳෙන වටිනාකම. කොච්චරක් ගෙවන්න ඕනීද කියන දේ විශ්වාසව මනින්න පුළුවන් වෙනවා. පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභය හරහා ව්‍යාපාරේ පිටතට ගලා යාමක් සිද්ධ වෙන්න ඕනි. තේරුණා නේද? මේ තමයි වගකීමකට අදාළව පවතිනා වූ සාරාංශය. තුන්වන මූලිකාංගයේ විදිහට අපි කතා කරන්න යන්නේ හිමිකම ගැන. හිමිකම කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම එන අගය. අපි වත්කම් කියන්නේ මොනවද කියලා කතා කරා, වගකීම් කියන්නේ මොනවද කියලා කතා කරා. මේ දෙක අතර වෙනස තමයි හිමිකම කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය බාහිර පාර්ශ්වයකට යමක් ගෙවන්න බැඳෙනවනේ. මේ කියන්නේ ව්‍යාපාරයට වගකීමක් තියෙනවා නම් වත්කම් වලින් ඒ වගකීම් ටික පියවුවාම ඉතුරු වෙන අයිතිකරුට අයිති ප්‍රමාණය තමයි මේ හිමිකම කියලා අපි හඳුන්වන්නේ. වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම හිමිකම එන නිසා අපි හිමිකම හඳුන්වනවා සුද්ධ වත්කම් කියලා. හරි? සුද්ධ වත්කම් කියන්නේ මේ හිමිකමටමයි කියන දේ යනවාට තේරුම් ගන්න ඕනේ. ආදායම් හා වියදම් හතරවන සහ පස්වන මූලිකාංග. මේ දෙකම මම එකට කතා කරන්නම්. ආදායමක් වියදමක් ගත්තහම හරි. ඒකට යන කලින් මම මේක කියන්නම්කෝ. අපි දන්නවා හිමිකම කියන්නේ අයිතිකරුට ව්‍යාපාරයේ කෙරෙහි තියෙන ඇල්ම බැඳීම. එතකොට අපි කියව හිමිකම ගන්නෙ වත්කම් වලින් වගකීම් අඩු කරලායි කියලා. හරි. මෙන්න මේ කියන හිමිකම ආදායම නිසා වැඩි වෙනවා. වියදම නිසා හිමිකම අඩු වෙනවා. ඒ කියන්නේ ආදායම් වියදම් අයිතිකරුවා විසින් ලබා ගැනීමක් හා දරා ගැනීමක් සිද්ධ වෙනවා. ආදායම් ලබා ගන්නවා අයිතිකරු, ඒ නිසා හිමිකම වැඩි වෙනවා. වියදම් දරා ගන්නවා අයිතිකරු, ඒ නිසා හිමිකම අඩු වෙනවා. නමුත් මෙතන තියෙනවා තව ප්‍රශ්නයක්. මෙන්න මේ කියන හිමිකම වැඩි වෙන්න පුළුවන් අයිතිකරුගේ මැදහත් වීම හා නොවීම මත. ඔය දෙකම මත හිමිකම වැඩි අඩු වෙන්න පුළුවන්. අයිතිකරුගේ මැදහත් වීම කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. එහෙම නැත්නම් අයිතිකරු තමන්ගේ ගෙදර තියෙන ලීබඩු ව්‍යාපාරයට යෙදවීම. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට මොන හරි දෙයක් යෙදවීම. මෙන්න මේ මත අයිතිකරුගේ බලපෑම හරහා හිමිකම වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරු ගෙදර වියදමට කීයක් හරි ව්‍යාපාරයේ මුදල් පොතෙන් නැත්නම් ව්‍යාපාරයේ ලාච්චුවෙන් ලබා ගැනීම. මෙන්න මේ කියන කාරණා මත අයිතිකරුගේ මැදහත් වීම යටතේ හිමිකම අඩු වෙනවා. හරිද? එතකොට මේ ආදායම් කියලා අපි සලකන්නේ අයිතිකරුගේ මැදිහත් වීමක් නැතුව හිමිකම වැඩි වෙන තත්වයන්ට. අයිතිකරුගේ මැදිහත් වීමක් නැතුව හිමිකම අඩු වුණොත් ඒක අපි හඳුන්වනවා වියදම් කියලා. තේරෙනවා නේද? හරි. ආයෙත් මම කියනවා ආදායම් වියදම්. අපි දන්නා අයිතිකරුටයි නැත්නම් හිමිකමට තමයි මේ දෙකම බලපෑම් ඇති කරන්නේ. අපි දන්නවා හිමිකම වැඩි වෙනවා අයිතිකරුගේ බලපෑම ඇතිව හා නැතිව. අයිතිකරුගේ බලපෑම ඇතුව හිමිකම වැඩි වුණොත් අපි ඒක ආදායමක් විදියට සලකන්නේ නැහැ. අයිතිකරුගේ බලපෑමක් ඇතුව, ඒ කියන්නේ අයිතිකරුගේ මැදිහත් වීම නිසා හිමිකම අඩු වුණොත් අපි ඒක වියදමක් විදියට සලකන්නේ නැහැ. එහෙනම් ආදායම් වියදම් විදියට සලකන්න නම් අයිතිකරුගේ බලපෑමක් නැතුව හිමිකම වැඩිවීමක් වෙන්න ඕනි. වියදමක් විදියට ඒක සලකන්න නම් අයිතිකරුගේ බලපෑමක් නැතුව හිමිකම අඩු වෙන්න ඕනි. බලපෑමක් ඇතිව සිදුවෙන දේවල් ආදායම් වියදම් විදියට ගන්නෙ නැහැ.
තේරෙනව නේද? ඒ අනුව ආදායමක් කියන්නේ අයිතිකරුගේ බලපෑමකින් තොරව හිමිකමේ සිදුවන්නා වූ ඉහළ යාමක්. වියදමක් කියන්නේ අයිතිකරුගේ බලපෑමකින් තොරව හිමිකමේ සිදුවන්නා වූ පහළ යාමක්. උදාහරණ කිහිපයක් ගත්තොත් කිසියම් ගොඩනැගිල්ලක් කුලියට දීලා කුලී ආදායමක් ලැබෙන එක. එතකොට මේ කුලී ආදායම ලැබෙන්නේ අයිතිකරු මැදිහත් වෙච්ච නිසා නෙවෙයි. ව්‍යාපාරයේ වත්කමක් කුලියට දීම හරහා මේක ලැබෙන්නේ. වියදමක් විදියට විදුලි බිල ගෙවීම, විදුලි වියදම දැරීම අයිතිකරුගේ මැදිහත් වීමක් නිසා නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. අපි හිතන්න අපි ව්‍යාපාරයේ පවත්වාගෙන ව්‍යාපාර ස්ථානයේට විදුලි සැපයීමක් අරන් තියෙනවා. ඉතින් මේ විදුලි සැපයීමට දාලා කිසියම් බිලක් ගෙවන්න ඕනේ. අයිතිකරුගේ මැදිහත් කමක් එතන නැහැ. තේරුණා නේද? මේ තමයි ආදායම් හා වියදම්. තවත් වැදගත් කාරණාවක්. ආදායම් හා වියදම් අතර වෙනස අපි හඳුන්වනවා ලාභය කියලා. ඒ අනුව මේකයි ඔළුවට ගන්න ඕනේ. හිමිකම වැඩි වෙනවා අයිතිකරුගේ මැදිහත් වීම හා මැදිහත් නොවීම මත. එතකොට අපිට ආදායම් හා වියදම් වෙනම හිමිකමට දාලා හිමිකම අඩුවීම හෝ වැඩිවීම සිද්ධ කරන්නත් පුළුවන්. නැත්නම් ආදායම් හා වියදම් අතර වෙනස වන ලාභය කෙලින්ම හිමිකමට දාලා හිමිකමේ වැඩිවීම හෝ අඩුවීම පෙන්වන්නත් පුළුවන්. තව ඉස්සරහට යද්දි තේරෙයි මේ හොඳටම තේරෙන්න ගන්නවා. දැනට අදහසක් ගන්න. හොඳයි. ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටස මේ විදිහට අපි අවසන් කරනවා. මේ යටතේ අපි කතා කරා මොකක්ද ගිණුම්කරණය කිව්වේ? ඒ වගේම ගිණුම්කරන මූලිකාංග. මූලික මේ දෙක තමයි අපි කතා කරේ. ඊළඟ පාඩම තමයි අපි ඊළඟ පාඩම වෙන්නේ ගිණුම්කරන සමීකරණය. ගිණුම්කරන සමීකරණය කියන්නේ මේ මූලිකාංගවල බලපෑම එහා මෙහා වීමක්. ඉතින් මේ ගිණුම්කරන සමීකරණයේ පාඩමෙත් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ගිණුම්කරන මූලිකාංගම තමයි. ඉතින් මේ මූලිකාංග වල නිර්වචන හඳුනා ගැනීමේ ලක්ෂණ ටිකක් ඔළුවේ තියාගන්න. ඉස්සරහා පාඩම් වලට ඒක උදව් වීමක් සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඔයාලට. ඉතින් අදට මම මේ වීඩියෝ නවත්තනවා. ගිණුම්කරන සමීකරණයට අදාළව හොඳ වීඩියෝ එකක් අරන් එීමේ බලාපොරොත්තු වෙයි. සුබ දවසක්.